home of commerce. Commerce for everyone. හරි. එතකොට අපි කතා කරමින් ඉන්නේ ටියුට් එකේ 9 වෙනි පිටුව අවසන් කරා. 9 වෙනි පිටුවේ තිබ්බ ප්‍රශ්නාංක 1 ඉවර කරා. අද එතකොට ටියුට් එකේ 10 වෙනි පිටුවේ තියෙනවා තව අභ්‍යාසයක්. පොඩ්ඩක් ඒක කතා කරලා බලමු නේ. පොඩ්ඩක් වෙනස් අභ්‍යාසයක්. දැන් මට කරන්න ඕන දේ තමයි වීඩියෝ එක නවත්තලා විනාඩියක් අරගෙන ඔයා ඒ අභ්‍යාසය ඉවර කරන්න ඕනි. හරියන්න පුළුවන් වර්ධින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා අභ්‍යාසය ඉවර කරන්න. ඔයා ඒ අභ්‍යාසය ඉවර කරලා ඉවර වෙලා මෙතනින් එහාට මම කරන ටික බලන්න. මම ප්‍රශ්නය ඉස්සරහට කරගෙන යනවා. හරි? අපිට දෙනවා එක්තරා භාණ්ඩයක් පිළිබඳ පහත තොරතුරු සපයා ඇත. භාණ්ඩයේ මිල අපිට දෙනවා රුපියල් 80යි රුපියල් 120යි. මිල රුපියල් 80 දී ඉල්ලුම් ප්‍රමාණය 3000යි. මිල රුපියල් 120 දී ඉල්ලුම් ප්‍රමාණය 2000යි. දැන් එතකොට ඔයාලට පේනවා මිල රුපියල් 80 ඉඳන් 120ට වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 3000 ඉඳන් 2000 දක්වා අඩු වෙලා තියෙනවා. සරල ඉල්ලුම් නීතිය මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. එතකොට දැන් කලින් අපිට ලොකු ඉල්ලුම් ලේඛනයක් දුන්නා නේ. ඉල්ලුම ගැන කතා කරනකොට ලොකු ඉල්ලුම් ලේඛනයක් දුන්නට දැන් දීලා තියෙන අවස්ථාවන් දෙකක් විතරයි. මිල ගණන් දෙකක් සහ ඒ දෙකට අදාළ ප්‍රමාණයන් දෙකක් දීලා අපෙන් අහනවා බලන්න ඉල්ලුම් වක්‍රයක් ඇඳීමෙන් තොරව අන්න වැදගත්. ඉල්ලුම් වක්‍රයක් ඇඳීමෙන් තොරව මෙම භාණ්ඩය සඳහා ඉල්ලුම් සමීකරණය ගොඩනගන්න. එහෙමයි කියන්නේ. ඉල්ලුම් වක්‍රයක් ඇඳීමෙන් තොරව මෙම භාණ්ඩය සඳහා ඉල්ලුම් සමීකරණය ගොඩනගන්න. දැන් අපි දන්නවා අපේ ඉල්ලුම් සමීකරණය. අපේ පොදු ඉල්ලුම් සමීකරණය උනේ QD සමානයි A ඍණ BP. ඉතින් අපි අර කලින් අනුගමනය කරපු සරල පියවර ටිකම අනුගමනය කරනවා. මුලින්ම ගණනය කරමු B. B ගණනය කිරීම. B ගණනය කිරීම. නේ මම මේක හරි. එහෙනම් B සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. ඔයාලට මතක ඇති අපි B කියලා කිව්වේ බෑවුම නෙමෙයි බෑවුමේ පරස්පරය. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ බෑවුමේ පරස්පරය. එතකොට මොකද වෙන්නේ? ඩෙල්ටා QD මේ බලන්න මේ දීලා තියෙන්නේ මිල රුපියල් 80 ඉඳන් 120ට වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 3000 ඉඳන් 2000ට අඩු වෙලා. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 1000යි. ඍණ 1000යි ඇත්තටම ඩෙල්ටා QD ඍණ 1000යි. මිලේ වෙනස ධන 40යි. මිලේ වෙනස ධන 40යි. එහෙනම් අපේ බීට එන උත්තරේ තමයි නේ බිඳුවර බිඳුව කැපුනම 104න් බෙදුවම ඍණ 25යි. එහෙනම් ඔය තමයි මගේ B. දැන් A ගණනය කිරීම. දැන් මේ ගානේ තියෙන අලුත් තැන මෙතන තමයි. අපි A කියලා අදහස් කරේ මොකද්ද පුතේ? මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණය. අපි එහෙමනේ කිව්වේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. දැන් මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? දැන් කෙනෙක් කියයි මෙහෙමනේ නේ. අපිට මිල රුපියල් 80යි 120යි දීලා තියෙනවනේ. ඒතකොට 80 දී 3000යි 120 දී 2000යි. දැන් අපිට ඕනේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය හොයන්නනේ. ඉතින් අපි මේක ටිකක් ආපස්සට යන්නේ. 120න් 80ක් ගියාම 120යි 80 අතර පරතරය 40යි. තව එකක් ආපස්සට යනකොට මෙතන උත්තරේ 40යි. එහෙනම් මෙතන ඉඳන් මෙතනට 1000ක් වැඩි වෙනවා නම් තව 1000ක් වැඩි වෙන්න ඕනේ 4000යි. දැන් 120න් 40ක් අඩු වුණාම 80යි 80න් 40ක් අඩු වුණාම 40යි 40න් 40ක් ගියාම බිඳුවයි මෙතන 5000යි. මිල බිඳුවයි ඉල්ලුම් ප්‍රමාණය 5000යි. හැබැයි මේ ක්‍රමයට යන්න එපා. මේ එක ක්‍රමයක්. හරි කොහොමද මම කරේ? අපිට ගානේ දීලා තිබ්බේ මේ දෙකනේ. මිල 80යි ඉල්ලුම් ප්‍රමාණය 120යි. sorry මිල 80යි 120යි ඉල්ලුම් ප්‍රමාණය 3000යි 2000යි. ඒ දෙක යොදාගෙන මොනා කරාද අපි? ආපස්සට ගියානේ. 120 ඉඳන් 80ට කියන්නේ 40ක් අඩු වෙනවා. තව 40ක් අඩු කරාම 40යි. අන්න තව 40ක් අඩු කරාම බිඳුවයි මිල බිඳුවේදී. අපිට පේනවා මේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීගෙන යනවා 1000. එහෙනම් 2000යි 1000යි 3000යි මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න එපයි කොහොමද? 2000යි 1000යි 3000යි 3000යි 1000යි 4000යි 4000යි 1000යි 5000යි.
එහෙනම් A සමානයි 5000යි. මිල බිඳුවේදී ප්‍රමාණය 5000යි කියලා කියන්න පුළුවන්. නමුත් ඔය ක්‍රමයට ඔය උත්තරේ හදන්න එපා. ඔය ක්‍රමයට ඔය උත්තරේ හදන්න එපා. ඒකට හේතුව තමයි විභාගෙදී ඔයාට ලකුණු දෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඔය ක්‍රමයට හැදුවෙත්. ලකුණු දෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඔය ක්‍රමයට හැදුවොත්. එහෙනම් අපි කොහොමද ඒව ගණනය කරන්නේ? මෙන්න මෙහෙමයි. දැන් මේ ඉල්ලුම් සමීකරණය බලන්න. QD සමානයි. දැන් අපි ඒව දන්නේ නැහනේ. A ඍණ හැබැයි B ව දන්නවා. කීයද? 25යි. එහෙනම් මම දන්න විදියට ලියා ගන්නවා මේ. මගේ ඉල්ලුම් සමීකරණේ හරිනම් AY BY දෙන්නම ඕනේ. මම දැනට හොයාගත්තේ B ව විතරයිනේ. එහෙනම් මම ලියනවා මේ QD සමානයි A ව දන්නේ A කියන එක A කියන විදියටම ලියනවා. B ව අපි හොයාගත්තා ඍණ 25යි P. දැන් අපිට ගානේ දෙනවනේ මිල 80 දී ප්‍රමාණය 3000යි. මිල 120 දී ප්‍රමාණය 2000යි කියලා. මේ අවස්ථා දෙකෙන් කැමති අවස්ථාවක් ගන්න. මම ගන්නවා මිල රුපියල් 80. මොකක් ගත්තත් කමක් නැහැ. මිල රුපියල් 80 දී මේ බලන්න. දැන් මිල රුපියල් 80 දී තියෙන දත්ත මොකද්ද? මිල රුපියල් 80යි ඉල්ලුම් ප්‍රමාණය 3000යි. අන්නේ දත්ත මම ඉල්ලුම් සමීකරණයට ආදේශ කරනවා මේ. QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයනේ. මිල රුපියල් 80 දී QD කීයද? 3000යි. එහෙනම් මේ QD වෙනුවට 3000 ආදේශ කරා. A කියන එක අපි දන්නේ. ඍණ 25යි. P කීයද දැන්? අපි ගන්නෙ මිල රුපියල් 80 දිනේ. එහෙනම් P කියන්නේ 25 වැඩි කිරීම මිල 80යි. එහෙනම් ළමයි 3000 මේ පැත්තේ තියෙද්දි 25 වැඩි කිරීම 80 කියන්නේ 2000යි. ඒ 2000 මේ පැත්තට ගේනවා. එහෙනම් මේක ඍණ 2000ක් නේ මෙහෙට එනකොට ධන 2000. ඒව නම් බැරි වෙන්න බෑ සරල ගණනය කිරීම. එහෙනම් A සමානයි 5000යි. කරින් අර අපි පොඩි හොර ක්‍රමයකට ගියේ ආපස්සට. ඒ ආපු උත්තරේ මාව දැක්කනේ. A සමානයි 5000යි. ඔයා මේ මිල රුපියල් මොකද්ද මම කරේ? සරලවම කිව්වොත් QD සමානයි QD. A කියන එක අපි දන්නේ අපි B ව හොයාගත්තනේ පළවෙනි පියවරේදී. ඒ B ව ආදේශ කරලා සමීකරණේ తాවකාලිකව ලියාගත්තා. తాවකාලිකව. දන්න දේවල් ටික දාලා සමීකරණේ తాවකාලිකව ලියාගත්තා. ලියාගෙන මේ කැමති තැනක් ආදේශ කරන්න පුළුවන්. දැන් මම තව පොඩ්ඩකින් ආදේශ කරන්නම්. 80 දී මිල රුපියල් 80 දී ආදේශ කරාමත් ආවේ A සමානයි 5000යි කියලා. ඔට උනට ටක් ගාලා ඔක ලියාගන්න. වීඩියෝ එක නවත්තලා මොකද මම දැන් 120ත් ආදේශ කරලා පෙන්නනවා. නේ? මිල රුපියල් 120 දී එන්නේත් 5000මයි. මේ බලන්න මේ. දැන් විභාගෙදී මේ දෙකටම ආදේශ කරන්න ඕනේ නැහැ. දැන් මම මිල රුපියල් 80යි කියන එක මිල රුපියල් 120යි කියලා දානවා මේ. මිල රුපියල් 80යි කියන එක මිල රුපියල් 120යි කියලා දානවා මේ. මිල රුපියල් 120 දී QD කීයද 120 දී මේ 2000යි. A ඍණ 25 වැඩි කිරීම මිල 120යි. අන්න. දැක්කනේ? A ඍණ 25යි. ඒ බෑවුම පරස්පරය P කියන්නේ 120. එහෙනම් 2000යි 25 වැඩි කිරීම 120 කියන්නේ 3000යි. ඒක මෙහෙට එනවා. A සමානයි 5000යි. අන්න ඒව හොයන්න පුළුවන්. එක්ක මිල රුපියල් 80ට ආදේශ කරලා එක්ක මිල රුපියල් 120ට ආදේශ කරලා අවස්ථා දෙකම පෙන්වන්න ඕනේ නැහැ විභාගෙදී. එකක් විතරක් පෙන්වුවම ඇති. එහෙනම් ටක් ගාලා වීඩියෝ එක නවත්තලා ඕනනම් දෙවිදියටම ලියා ගන්න. දැන් එහෙනම් අපි දන්නවා. ඒවත් ගණනය කරානේ. අපිට ආවා ඒව ගණනය කරලා ඉවරුනාම අන්තිමට ලියන්න පුළුවන් A සමානයි 5000යි. නේ? එහෙනම් දැන් මගේ ඉල්ලුම් සමීකරණය මොකද්ද? QD සමානයි A වෙනුවට කීයද? 5000. B ව අපි හොයාගත්තා 25යි P. QD සමානයි 5000 ඍණ 25යි P තමයි අපේ උත්තරේ. පැහැදිලිද? ඔන්න එහෙනම් ටක් ගාලා වීඩියෝ එක නවත්තලා ඔය කතා ටික දාගන්න. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ඕකයි කතාව. රයිට්. එහෙනම්
දැන් ඔන්න අපි ඊටාම වැදගත් කොටසකට එන්නේ පාඩමේ. ඊටාම වැදගත් කොටසකට. ඔයාට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ කොටස. අවධානයෙන් අහගෙන ඉන්න. අවධානයෙන් අහගෙන ඉන්න. නැත්තම් ඔයාට ඊටා විශාල අපහසුතාවලට ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා. අපිට කියනවා ඉල්ලුම් නීතියට හේතු. ඉල්ලුම් නීතියට හේතු. මොකද්ද මේ කතාව? මොකද්ද ඉල්ලුම් නීතිය කිව්වේ? චුට්ටක් මතක් කරමු. සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල සහ එහි ඉල්ලුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක් පවතිනවායි කියලා කියපු නීතිය තමයි ඉල්ලුම් නීතිය. ඒ කියන්නේ අනෙකුත් සියලුම සාධක ස්ථාවර නම් සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ යනකොට ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. සලකා බලන භාණ්ඩයේ මිල පහළ යනකොට ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා. ඕකනේ අපි කිව්වේ. ඕකනේ කතාව සරලයි. දැන් කිතර කෙනෙක් අහයි හරි අපිට තේරෙනවා මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන බව. නේ? මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන බව. හැබැයි ඇයි ඔහොම වෙන්නේ කියලා කෙනෙක් අහයි. අන්න ප්‍රශ්නේ. දැන් මෙච්චරලා ඔයගොල්ලෝ නිකන් මං කියපු දේනේ පිළිගත්තේ. මං කිව්වා මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියලා ඔයා තා ඇත්තද සර් කියලා පිළිගත්තා. මම කිව්වා මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියලා ඇත්තද සර් කියලා ඔයත් පිළිගත්තා. එහෙම බෑ. හැමතිස්සෙම අහන්න ඕනේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි? මොකද්ද හේතුව? එහෙම නැත්නම් මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ ඇයි? එහෙම නැත්නම් ඉල්ලුම් නීතිය කියන එක හටගන්නේ ඇයි? හේතු මොනවාද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. අන්න ඒකට තමයි දැන් එන්නේ. මේක අතිශය වැදගත් සාකච්ඡාවක්. බලන්න. භාණ්ඩයක ඉල්ලුමට බලපාන සානෙකුත් සාධක ස්ථාවරව පවතින විට එම භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හට ගැනීමට එහෙම නැත්නම් ඉල්ලුම් නීතිය හටගන්න ප්‍රධාන කරුණු දෙකයි. එක ලියන්න ආදේශන ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය. දෙක ආදායම් ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකය. දැන් ওই දෙකම වෙන වෙනම විස්තරාත්මකව සාකච්ඡා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ටක් ගාලා එමුකෝ එහෙනම් ආදේශන ප්‍රතිවිපාකය කියන මාතෘකාවට සියලු වැඩ නවත්තලා අමතර කරුණු නවත්තලා නේ තමන්ගේ මනස ඒක රාශී කරගෙන එක තැනකට අරගෙන ඒකාග්‍ර කරගෙන මේක හොඳට බලන්න. ආදේශන ප්‍රතිවිපාකය. අපි ටක් ගාලා ලියමු. එතන තියෙන එක මෙහෙම ලියන්න. සලකා බලන භාණ්ඩයක මම වේගින් කියනවා ලියා ගන්න. සලකා බලන භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයක ඉල්ලුම තීරණය වීමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල එහි ආදේශන භාණ්ඩවල මිලට සාපේක්ෂව වෙනස් වීම නිසා සලකා බලන භාණ්ඩයේ මිල එහි ආදේශන භාණ්ඩවල මිලට සාපේක්ෂව වෙනස් වීම නිසා highlight කරගන්න සාපේක්ෂව වෙනස් වීම නිසා කියන එක. සාපේක්ෂව වෙනස් වීම නිසා ඇතිවන සාපේක්ෂ මිල වෙනස හේතුවෙන් ඇතිවන සාපේක්ෂ මිල වෙනස හේතුවෙන් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ඇතිවන සාපේක්ෂ මිල වෙනස හේතුවෙන් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ආදේශන ප්‍රතිවිපාකයයි. ආදේශන ප්‍රතිවිපාකයයි.
කියයි. දැන් ටියුට් එක පුරව ගන්න ඔහොම ලියාගත්තට ඕක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. ටක් ගාලා බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් ආදේශන භාණ්ඩ කියන්නේ මොනවාද? අපි පස්සෙත් ඕක කතා කරනවා. ආදේශන භාණ්ඩ මේ තියෙන්නේ උදාහරණ. අපි බටර් කියන භාණ්ඩය ගත්තොත් බටර් වෙනුවට අන්න බලන්න. බටර් වෙනුවට මොනවද පාවිච්චි කරන්න පුළුවන්? මාගරින්. බටර් සහ මාගරින් කියන්නේ දෙකක්. සපත්තු වෙනුවට සපත්තුයි සෙරෙප්පුයි දෙකක් දාන්න බෑ. සපත්තු වෙනුවට සෙරෙප්පු. නේ? සීනි වෙනුවට හකුරු. අන්න බලන්න. ආදේශන භාණ්ඩ දෙකක් කියලා කියන්නේ එක භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව භාණ්ඩයක්. මම සලකා බලන භාණ්ඩය, මම ඉල්ලුම ගැන අධ්‍යයනය කරන භාණ්ඩය බටර් නම් බටර් වෙනුවට මාගරින් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉල්ලුම ගැන අධ්‍යයනය කරන්නේ සපත්තු වල නම් ඒ මගේ සලකා බලන භාණ්ඩය සපත්තු වෙනුවට සෙරෙප්පු තමයි ආදේශන භාණ්ඩය. මම ඉල්ලුම ගැන අධ්‍යයනය කරන එහෙම නැත්නම් මම සලකා බලන භාණ්ඩය සීනි නම් සීනි වෙනුවට හකුරු තමයි මගේ ආදේශන භාණ්ඩය. එහෙනම් පුතේ ආදේශන භාණ්ඩයක් කියලා කියන්නේ එක් භාණ්ඩයක් එහෙම නැත්නම් මම සලකා බලන භාණ්ඩය වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් තවත් භාණ්ඩයක්. මොකද්ද? මම සලකා බලන භාණ්ඩය වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් තවත් භාණ්ඩයක් තමයි ආදේශන භාණ්ඩයක් කියන්නේ. ඒකත් ඔළුවේ තියාගෙන ඉන්න. එහෙනම් දැන් බොහෝ ඉංග්‍රීසි පොත්පත්වල තියෙන්නේ මෙන්න මේ බටර් සහ මාගරින් සම්බන්ධ උදාහරණය. ඒකට මෙහෙම ගමුකෝ. ඔන්න බලන්න. ඔය ලියපුවා ඔක්කොම මතක කරලා මෙන්න මේක ඔළුවට ගන්න. මගේ සලකා බලන භාණ්ඩය. මොකද්ද සලකා බලන භාණ්ඩය කියන්නේ? මම ඉල්ලුම ගැන අධ්‍යයනය කරන භාණ්ඩය මම කියනවා බටර්. බටර් වල මිල තියෙනවා. බටර් වල ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා. බටර් වල මිල තියෙනවා. බටර් වල ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා. මගේ ආදේශන භාණ්ඩය එහෙනම් මොකද්ද? මගේ ආදේශන භාණ්ඩය වෙන්නේ පුතේ එහෙනම් මාගරින්. මාගරින්. මම මාගරින් වල ගන්නේ මිල පමණයි. මාගරින් වල ඉල්ලුම් ප්‍රමාණය ගැන මම වද වෙන්නේ නැහැ. කවුරු යහයි ඇයි සර්? මගේ සලකා බලන භාණ්ඩය බටර්නේ. ඒ කියන්නේ පුතේ මම ඉල්ලුම ගැන අධ්‍යයනය කරන භාණ්ඩය මොකද්ද? බටර්. එහෙනම් මම වද වෙන්නේ, මම කරදර වෙන්නේ, මම අවධානය යොමු කරන්නේ, මම නිතරම බලාගෙන ඉන්නේ බටර් වල ඉල්ලුමට මොකද වෙන්නේ කියන එක මිසක් මාගරින් වල ඉල්ලුමට මොකද වෙන්නේ කියන එක නෙමෙයි. ඒ නිසා මාගරින් වල ඉල්ලුම් ප්‍රමාණය කියන එක මට ඒ තරම් වැදගත් නෑ. මට වැදගත් වෙන්නේ මගේ ආදේශන භාණ්ඩයේ මිල. එහෙම නැත්නම් මාගරින් වල මිල විතරයි. අන්න ඒකයි මම මාගරින් වල ඉල්ලුම් ප්‍රමාණය ගත්තේ නැත්තේ. අපිට ඕන නම් ගන්න පුළුවන්, නමුත් ඒක වැඩක් නෑ. මොකද මගේ සලකා බලන භාණ්ඩය බටර්. මම ඉල්ලුම ගැන අධ්‍යයනය කරන්නේ බටර් වල. පැහැදිලිනේ? අපි නිකමට හිතමු බටර් වල මිල රුපියල් 100යි කියලා. මම දන්නේ නැහැ කිලෝ එකක් හරි පැක් එකක් හරි පොඩි පැකට් එකක් හරි මොනවා හරි මිල රුපියල් 100යි. අපි හිතමු මිල රුපියල් 100ක් තියෙනකොට බටර් මිලදී ගන්න පාරිභෝගිකයෝ කැමති 3000ක්. අපි හිතමු මාගරින් වල මිලත් 100යි. සාමාන්‍යයෙන් ওই දෙන්නගේ මිල අතර පොඩි වෙනසක් තියෙනවා. අපේ ඉගෙනීමේ පහසුව වෙනුවෙන් මේ පාඩම වෙනුවෙන් අපි හිතනවා බටර් වල මිල 100යි. ඒ 100දී පාරිභෝගිකයෝ මිලට ගන්න සූදානම් ප්‍රමාණය 3000යි. ආදේශන භාණ්ඩයේ වෙච්ච මාගරින් වල මිලත් 100යි. පැහැදිලිද? ඔන්න දැන් මම කරන දේ හොඳට බලන්න. මේ බලන්න මේ. මාගරින් වල මිල වෙනස් නොවී තියෙද්දි අන්න බලන්න. මාගරින් වල මිල වෙනස් නොවී තියෙද්දි ආදේශන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දි සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා. හැබැයි අඩු වෙන්නේ නිකන් අඩුවීමක් නෙමෙයි. සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයේ මිලට සාපේක්ෂව අඩු වෙනවා. අනේ අම්බෝ මේ සාපේක්ෂව කියන වචනේ
අතිශයින්ම වැදගත්. සරලව කිව්වොත් ඔයා මේ වචනේ ලිව්වේ නැත්නම් විභාගෙට වැරදි. මොකද්ද කතාව මේ බලන්න. මිල රුපියල් 100 ඉඳන් 80ට නිකම්ම අඩු වුණා නෙමෙයි. නේ? ඔයා මාගරින් වල මිල වෙනස් වුන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරේ. මාගරින් වල මිල වෙනස් වුන්නේ නැහැ කියලා උපකල්පනය කරාම බටර් වල මිල නිකම්ම අඩු වෙලා නෙමෙයි. මාගරින් වලට සාපේක්ෂව මාගරින් එක්ක සංසන්දනය කරාම සැසඳුවම ගලපලා බැලුවම මාගරින් වලට සාපේක්ෂව බටර් වල මිල අඩු වුණා. එහෙම නැත්නම් ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරව තියෙද්දි සලකා බලන භාණ්ඩයේ මිල නිකම්ම අඩු වුණා කියලා ලියන්නේ නැහැ. මොකද්ද? ආදේශන භාණ්ඩයට සාපේක්ෂව අඩු වුණා. මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයට සාපේක්ෂව අඩු වුණා. මම ආයි කියනවා නේ ලියනකොට එහෙමයි ලියන්නේ නේ. ආදේශන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දි වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරව තියෙද්දි සලකා බලන භාණ්ඩයේ මිල නිකම්ම අඩු වුණා නෙමෙයි. කොහොමද අඩු වුනේ? ආදේශන භාණ්ඩයේ මිලට සාපේක්ෂව ආදේශන භාණ්ඩයේ 100යි ඊට සාපේක්ෂව බැලුවම සංසන්දනය කරලා බැලුවම බටර් වල මිල අඩුයි නේ. මාගරින් වලට වඩා බටර් වල මිල අඩුයි. අන්න ආදේශන භාණ්ඩයට වඩා සලකා බලන භාණ්ඩයේ මිල අඩුයි. ඉතින් දැන් මොකද වෙන්නේ? ඔයා පාරිභෝගිකයෙක්නේ. අපි කියන ඔයා නිකම් පාරිභෝගිකයෙක් නෙමෙයි. තාර්කික පාරිභෝගිකයෙක්. තර්ක කරන්න පුළුවන් මොලේ ඇතිව වැඩ කරන්න පුළුවන් පාරිභෝගිකයෙක්. දැන් ඔයා බලනවා. බටර් සහ මාගරින් අතර ලොකු වෙනසක් නැහැ. බටර් කෑවත් එකයි මාගරින් කෑවත් එකයි. කලින් නම් ඒ දෙකම රුපියල් 100යිනේ. හැබැයි දැන් සාපේක්ෂව මිල අඩු කවුද? බටර් වල. සාපේක්ෂව ලාභ භාණ්ඩය මොකද්ද? බටර්. සාපේක්ෂව මිල අඩු සාපේක්ෂව ලාභ භාණ්ඩය බටර්. එහෙනම් දැන් අර මාගරින් කන මිනිස්සු ප්‍රමාණයක් කියනවා. අපි ඒක කතා කරේ නෑ කී දෙනෙක් කනවද කියලා. නමුත් මාගරින් කන යම්කිසි මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවනේ. දැන් ඒගොල්ලෝ බලනවා අපි මොකටද අප්පා රුපියල් 100ක් දීලා මාගරින් කන්නේ? අපි මොකටද රුපියල් 100ක් දීලා මාගරින් කන්නේ? ඇයි මාගරින් වලට සාපේක්ෂව බටර් වල මිල අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? මාගරින් කකා හිටපු මිනිස්සු දැන් එනවා මොනා කණ්ඩද? බටර් කණ්ඩ. මොකද්ද? මාගරින් කකා හිටපු මිනිස්සු දැන් එනවා බටර් කණ්ඩ. මොකද සාපේක්ෂව මිල අඩු. නිකම්ම මිල අඩු නෙමෙයි. සාපේක්ෂව මිල අඩු මොනාවලද? බටර් වල හෙවත් සලකා බලන භාණ්ඩේ. ආදේශන භාණ්ඩයේ මිල සාපේක්ෂව වැඩි නිසා ඒ සාපේක්ෂව මිල වැඩි ආදේශන භාණ්ඩයේ ඉඳලා සාපේක්ෂව මිල අඩු සලකා බලන භාණ්ඩයට අලුත් පාරිභෝගිකයෝ පිරිසක් එනවා. මාගරින් කකා හිටපු මිනිස්සුන්ගෙන් කොටසක් එනවා කොහෙටද? බටර් මිල දී ගන්න. අපි දන්නේ නැහැ කීයක් එනවද කියලා. මනස්කල්පිතව දාමු. මම මේක දානවා 4000යි කියලා. අන්න වැඩි වුණා. අන්න වැඩි වුණා. අන්න. දැන් ඔයා බලන්න ඕනේ මෙහිම. දැන් මේක වහන්න මේ කෑල්ල එපා. මේ කෑල්ල එපා. අපි ඒ කෑල්ල අමතක කරොත් මෙතන මොකද්ද තියෙන්නේ මේ? සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙලා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. අනේ ඉල්ලුම් නීතිය නේද? අනව ටක් ගාලා උඩ ලයිට් එකක් පත්තු නානේ ඌනේ. අපි ඉල්ලුම් නීතිය කියලා කතා කරේ සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට ඒකේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවයි කියලා. ඒ ඉල්ලුම් නීතිය එක පැත්තක්. දැන් මෙච්චරලා අපි කතා කරේ නෑ කොහොමද මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. අන්න මෙන්න එක හේතුවක් මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල නිකම්ම අඩු වෙනව නෙමෙයි. ආදේශන භාණ්ඩවලට සාපේක්ෂව
ආදේශන භාණ්ඩවලට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණාමි. ආදේශන භාණ්ඩය 100යි සලකා බලන භාණ්ඩය 80යි. ඒ නිසා අර මිල වැඩි භාණ්ඩයේ ඉඳලා මිල අඩු භාණ්ඩයට සාපේක්ෂව මිල වැඩි භාණ්ඩයේ ඉඳලා මිල අඩු භාණ්ඩයට පාරිභෝගිකයෝ ආවා. පාරිභෝගිකයෝ මාගරින් වෙනුවට බටර් ආදේශ කරා. අන්න ආදේශන ප්‍රතිවිපාකය. පාරිභෝගිකයෝ මාගරින් වෙනුවට බටර් ආදේශ කරා. සාපේක්ෂව මිල වැඩි භාණ්ඩය වෙනුවට සාපේක්ෂව මිල අඩු භාණ්ඩය ආදේශ කරා. එහෙම කරාම ඔයාට පැහැදිලිව පේනවා මේ දැනටමත් බටර් කකා හිටියා 3000ක්. දැන් අලුතෙන් මාගරින් කාපු අයත් එනවා බටර් කණ්ඩ. එතකොට මාගරින් වලින් අඩු වෙලා බටර් වලට එනවා. බටර් වල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් අපි අවසානයේ දකින්නේ මේ කෑල්ල එපා. මේ කෑල්ල වැහුවොත් බටර් වල මිල වැඩි වෙලා බටර් වල ඉල්ලුම් ප්‍රමාණය මිල අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා සලකා බලන භාණ්ඩයේ මිල අඩුයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි. මොකද්ද ඉල්ලුම් නීතිය? ඇයි ඉල්ලුම් නීතිය ඇති වුනේ? අන්න ඉල්ලුම් නීතියට එක හේතුවක්. සාපේක්ෂව මිල වැඩි භාණ්ඩයේ ඉඳලා සාපේක්ෂව මිල අඩු භාණ්ඩයට පාරිභෝගිකයෝ ආපු නිසා ආදේශන ප්‍රතිවිපාකය නිසා ආදේශන ප්‍රතිවිපාකය නිසා පාරිභෝගිකයෝ මිල වැඩි භාණ්ඩය වෙනුවට මිල අඩු භාණ්ඩය ආදේශ කරපු නිසා. පැහැදිලිද? දැන් එතකොට එහෙනම් මම හිතනවා මේක හොඳට තේරෙන්න ඇති නේ. තේරෙන්නේ නැත්නම් වීඩියෝ එක ආයි ආපස්සට අරන් බලන්න. හරි මේක මීට වඩා පැහැදිලි කරන්න බෑ. තව ඉස්සරහට පැහැදිලි කරනවා. නමුත් මූලික පැහැදිලි කිරීම මෙච්චරයි. දැන් මොකද ඊළඟ කතාව? ළමයෙක් අහයි ඇයි මේ ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැයි කියලා මං හිතුවේ. මාගරින් වල මිල ඉතින් වෙනස් වෙන්න පුළුවන්. ඇයි මං වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවේ? මොකද්ද අපේ මේ මාතෘකාව? ඉල්ලුම් නීතිය හට ගැනීමට හේතු. ඉල්ලුම් නීතියදී කිව්වා සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සියලුම සාධක වෙනස් වෙන්නේ නැහැ කියලා. ස්ථාවරයි කියලා. ඒ කියන්නේ ආදේශන භාණ්ඩයේ මිල කියන්නේ අනෙකුත් සාධකයක්, වෙනත් සාධකයක්. වෙනත් සාධකයන් වෙනස් වෙන්න බෑ. මොකද අපි කතා කරන්නේ ඉල්ලුම් නීතිය ගැන. ඉල්ලුම් නීතියට අනුව වෙනස් වෙන්නේ මොකක් විතරද? සලකා බලන භාණ්ඩයේ මිල පමණයි. අනෙකුත් සාධකයන් වෙනස් වෙන්නේ නෑ. අන්න ඒ නිසායි පුතේ මම ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැති බවට උපකල්පනයක් කරේ. මං හිතනවා මේ කතාව පැහැදිලි ඇති. පැහැදිලිනේ. දැන් අපිට තියෙන්නේ මේක ලියාගණ්ඩයි. මේක ලියාගණ්ඩයි තියෙන්නේ නේ. එහෙනම් මුලින්ම අපි මේ කතා කරේ මේ දැන් මේක තව පොඩ්ඩකින් අනිත් පැත්තට කතා කරනවා. හොඳේ. තව පොඩ්ඩකින් අපි මේක අනිත් පැත්තට කතා කරනවා. එහෙම අනිත් පැත්තට කතා කරන්න කලින් නේ මුලින්ම කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමක් පස්සේ වැඩිවීමක් කතා කරමු නේ. අර තියෙන වාගේ නිර්වචනයක් දීලා ඒ නිර්වචනය අපි ආපහු බලමු පස්සේ බලමු වෙනම. අපිට කියනවා තාර්කික පාරිභෝගිකයන් නිර්වචනයෙන් පස්සේ තාර්කික පාරිභෝගිකයන් විසින් සාපේක්ෂව මිල වැඩි භාණ්ඩ වෙනුවට සාපේක්ෂව මිල අඩු භාණ්ඩ මිල වැඩි භාණ්ඩ වෙනුවට මිල අඩු භාණ්ඩ මිලදී ගන්න එන නිසා තමයි ආදේශන ප්‍රතිවිපාකයක් හට ගන්නේ. පැහැදිලිනේ? ආදේශන ප්‍රතිවිපාකයේ පැති දෙකයි මේ. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙද්දි කතා කරන්නත් පුළුවන්. තව ටිකකින් කතා කරනවා සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙද්දි. එහෙනම් නේ මොකද වෙන්නේ? අපි පළවෙනියට බලමු ඒ කොටස. සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමකදී ආදේශන ප්‍රතිවිපාකය. සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමකදී ආදේශන ප්‍රතිවිපාකය ඔන්න බලන්නයි යන්නේ. හොඳින් අවධානයෙන් බලාගෙන ඉන්න. හරි පුතේ. එහෙනම්
අපි ටක් ගාලා බලමු සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමකදී ආදේශන ප්‍රතිවිපාකය. පොයින්ට්ස් 3යි විභාගෙට ලිව්වත් ඒ පොයින්ට්ස් 3 හරියට පැහැදිලිව ලස්සනට නිවැරදිව ලිව්වොත් ඔයාට ලකුණු හම්බ වෙලා බලන්න මේ කතාව පොයින්ට්ස් 3කින් කරුණු 3ක් විදියට දීලා තියෙනවා බලන්න කියන එක ඔයාලට පේනවාද පළවෙනිට කියනවා highlight කරපු තැන් හරි වැදගත් මම ටියුට් එකේ highlight කරලා තියෙනවා බලන්න ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරව පවතින විටක ඇත්තද ඔව් ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වුන්නේ සලකා බලන භාණ්ඩයේ මිල ඒ කියන්නේ මේ මිල ආදේශන භාණ්ඩයට සාපේක්ෂව පහළ යාම නිසා ඔයාලට පේනවද මම සාපේක්ෂව කියන වචනේත් highlight කරලා තියෙනවා සලකා බලන භාණ්ඩයේ මිල නේ 100 ඉඳන් 80ට නිකම්ම අඩු වෙනවා නෙමෙයි මාගරින් වල මිලත් එක්ක සංසන්දනය කරලා බැලුවම සාපේක්ෂව බැලුවම බටර් වල මිල අඩුයි දැන් සාපේක්ෂව අන්න එහෙනම් ඒක හරියට කියලා දෙනවා බයන්න මම මේ highlight කරපු තැන් highlight කරලා තියෙන්නේ ඔයා උත්තරයක් ලිව්වත් ඒවා ඒ විදියටම ලියන්න ඕනේ නැත්තම් ඔයාට විභාගෙදී ලකුණු හම්බ වෙන්නේ නැත පැහැදිලිද අන්න එහෙනම් ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරයි සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයට සාපේක්ෂව පහළ ගියා ඔව්නේ සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයට සාපේක්ෂව පහළ ගියා ඕකම තව විදිහකට කියන්න පුළුවන් මේ සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල අඩු වුණා සාපේක්ෂ මිල කිව්වේ මේ දෙන්නව සංසන්දනය කරාම මෙයාගේ මිල සාපේක්ෂව අඩු වුණා කියන එකම අපිට වෙන විදියකට කියන්න පුළුවන් සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල අඩු වුණා කියලා. පැහැදිලිනේ? එනම් සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල පහළ යාම නිසා අන්න කියනවා ආදේශන භාණ්ඩය මිලට ගන්නවාට වඩා සලකා බලන භාණ්ඩය මිලට ගැනීම වාසිදායකයි. මෙයාව ගන්නවට වඩා මෙයාව ගන්න එක වාසි. දෙවෙනි පොයින්ට් එක. මේ නිසා ආදේශන භාණ්ඩය මිලට ගන්නා පාරිභෝගිකයන් එම භාණ්ඩය මිලට ගැනීම අතහැර සලකා බලන භාණ්ඩය මිලට ගන්න පටන් ගන්නවන්න. අපි කතා කරේ මේ ඊතලෙන් පෙන්වුවේ මොකද්ද? ආදේශන භාණ්ඩයේ ඉඳලා සලකා බලන භාණ්ඩයට පාරිභෝගිකයෝ එනවා කියන එකයි. එම නිසා මොකද කියන්නේ? ආදේශන භාණ්ඩය මිලට ගත්ත පාරිභෝගිකයෝ කියන්නේ මාගරින් ගත්ත කට්ටිය දැන් මාගරින් අතහැරලා සලකා බලන භාණ්ඩයේ වෙච්ච බටර් මිලදී ගන්න පටන් ගන්නවා. ඉතින් අවසාන නිගමනය මොකද්ද? එවිට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද අලුත් පාරිභෝගිකයෝ පිරිසක් මේ භාණ්ඩයට එන නිසා. ඒනෙහන් දැන් ඔය යටින් හිස්තැනක් තියෙනවනේ. ඒ හිස්තැන තියෙන්නේ මේ වේදේ ලියා ගන්න. හැබැයි ඉඩ නාස්ති කරන්නේ නැතුව මේ 1 රූලයි 2යි 3යි 4යි 5යි මේ ඊතල ඕනේ රූල් 5ක් විතරක් අරගෙන මේ 1යි 2යි 3යි 4යි 5යි රූල් 5ක් විතරක් අරගෙන මේක ටක් ගාලා වීඩියෝ එක නවත්තලා ලියාගන්න ඊට පස්සේ මම කතා කරනවා. රයිට්. පළවෙනි පොයින්ට් එක මේක වීඩියෝ එක නවත්තලා ලියාගන්න. පළවෙනි පොයින්ට් එක මෙහෙම ලියන්න. මේක ලියාගත්තට පස්සේ යටින් ආදේශන භාණ්ඩය වූ මාගරින් මිල ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩය වූ බටර් මිල මාගරින් වලට සාපේක්ෂව පහළ යයි. මාගරින් වලට සාපේක්ෂව පහළ යයි. ඒකටම ලියන්න. highlight කරන්න මේ මාගරින් වලට සාපේක්ෂව කියන කෑල්ල highlight කරන්න. ඒකටම ලියන්න. එම නිසා
මාගරින් මිලට ගන්නවාට වඩා මාගරින් මිලට ගැනීමට වඩා බටර් මිලට ගැනීම වාසිදායක වේ. මාගරින් මිලට ගැනීමට වඩා බටර් මිලදී ගැනීම වාසිදායක වේ. හරි. දැන් රූලක් ඇරලා ඊළඟ පොයින්ට් එක. මේ නිසා ආදේශන භාණ්ඩය වූ මාගරින් මිලට ගන්නා පාරිභෝගිකයින්ද ආදේශන භාණ්ඩය වූ මාගරින් මිලට ගන්නා පාරිභෝගිකයන්ද සලකා බලන භාණ්ඩය වූ බටර් මිලට ගැනීමට පටන් ගනී. සලකා බලන භාණ්ඩය වූ බටර් මිලට ගැනීමට පටන් ගනී. මම වේගින් කියවනවා වීඩියෝ එක පොඩ්ඩක් ආපස්සට අරගෙන ලියා ගන්න. අවසානම පොයින්ට් එක රූලක් කරලා අවසානම පොයින්ට් එක මේ නිසා සලකා බලන භාණ්ඩය ඌ බටර් වල ඉල්ලුම් ප්‍රමාණය හරියටම ලියන්න ඉල්ලුම කියලා ලියන්නේ මේ නිසා සලකා බලන භාණ්ඩය වූ බටර් වල ඉල්ලුම් ප්‍රමාණය ඉහළයයි. දැන් ඔය තුන ලියලා ඔයා පැහැදිලිව බැලුවොත් ඔයාට පෙනෙයි අර උඩින් අපි පොඩි තිත්තුනක් දාලා ලියපු නේ 1 2 3යි කියලා දාලා ලියලා තිබ්බ තුනම තමයි මම ඔය ආපහු ලිව්වේ නේ. හැබැයි අර උඩින් තියෙන ඩොට්ස් තුනේ තියෙන්නේ බටර් මාගරින් කියලා උදාහරණ නැතුවනේ. විභාගයට හැවුවොත් අපි අර උඩින් තියෙන ඩොට්ස් තුන තමයි ලියන්නේ. නමුත් අපි උදාහරණයක් තේරුම් ගන්න ඕන නිසා සලකා බලන භාණ්ඩයේ බටර් කියලා හිතාගෙන ආදේශන භාණ්ඩයේ මාගරින් කියලා හිතාගෙන මෙන්න කතා කරා. ඒ පොයින්ට්ස් තුනමයි ලිව්වේ. හැබැයි බටර් සහ මාගරින් කියන සලකා බලන භාණ්ඩයේ වෙනුවට බටර් කියලා දාලා ආදේශන භාණ්ඩයේ වෙනුවට මාගරින් කියලා දාලා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ඔය කතාව හරි. දැන් ඉතින් අපි මේ කතා කරේ මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට මොකද වෙන්නේ කියලානේ. අපිට ඕක අනිත් පැත්තට කතා කරන්න බැරිද? දැන් මේ වීඩියෝ එක අවධානයෙන් බලන් ඉන්නකෙනට දැනටමත් ඒක තේරිලා ඉවරයි. මේක අනිත් පැත්තට වුණොත් මොකද වෙන්නේ කියලා. නමුත් අපි කතා කරනවා මොකද්ද? හදිස්සියේ හරි නේ සලකා බලන දැන් මේක ලියනකොට මේ විදිහටම ලියා ගන්න ඕනේ. මේ ඍණ ලකුණු දාලා ධන ලකුණු දාලා මෙයාට කොටුවක් දාන්න. ඇයි කොටුවක් දාන්නේ? එයාව වෙනස් වුණේ නැහැ කියලා පෙන්වන්නයි කොටුවක් දාන්නේ. හරි? මේ ධන ලකුණු ඍණ ලකුණු ධන ලකුණු මේ ඊතල ඔක්කොම දාලා ඒ විදිහටම ලියා ගන්න ඕනේ. හරි? රයිට්. දැන් මොකද වෙන්නේ? මං අර සාකච්ඡාවම අපි දැන් මේ දක්වා කරපු සාකච්ඡාව දැන් අපිට වැඩි වෙලා යන්නේ. අනිත් පැත්තට කතා කරනවා. මොකද්ද? මේ බලන්න. කලින් කතා කරේ සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණා කියලානේ. දැන් මං අඩු වුණා කියලා කතා කරන්නේ නැතුව සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණා කියලා කතා කරනවා. අන්න සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණා. නිකම්ම වැඩි වුණා නෙමෙයි. අන්න වැදගත්. සලකා බලන භාණ්ඩයේ මිල නිකම්ම වැඩි වුණා නෙමෙයි. අර බලන්න. ආදේශන භාණ්ඩයේ මිල තාමත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි? මං කලිනුත් කිව්වා. ආයිත් කියනවා. මොකද්ද? අපි කතා කරමින් ඉන්නේ මොනවාද? ඉල්ලුම් නීතිය ගැන. ඉල්ලුම් නීතියට අනුව සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිත් සාධක කිසිවක් වෙනස් වෙන්න බෑ. ඒ නිසා ආදේශන භාණ්ඩයේ මිල රුපියල් 100මයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් එහෙනම් මාගරින් වල මිල රුපියල් 100යි. බටර් වල මිල නිකම්ම වැඩි වුණා නෙමෙයි. අර ලස්සන වචනේ මොකද්ද? සාපේක්ෂව. බටර් වල මිල මාගරින් වලට සාපේක්ෂව බටර් රුපියල් 100යි තාම මාගරින් ඊට සාපේක්ෂව මිල වැඩි. අන්න වැදගත්. බටර් වල මිල මාගරින් වලට සාපේක්ෂව වැඩි. බටර් වල මිල
මාගරින් වලට සාපේක්ෂව වැඩි. ඒ හින්දා දැන් බලනවා ආයි තාර්කික පාරිභෝගිකයෝ බලනවා මොකටද අපි බටර් කන්නේ 120ක් දීලා බටර් කන්නේ මොකටද 100ක් දීලා මොනා කන්න පුළුවන්කම තියෙද්දිද මාගරින් කන්න පුළුවන්කම තියෙද්දි සලකා බලන භාණ්ඩයේ මිල වැඩි ඊට සාපේක්ෂව ආදේශන භාණ්ඩයේ මිල අඩුයි. ඉතින් මිනිස්සු මිල වැඩි භාණ්ඩය වෙනුවට මිල අඩු භාණ්ඩය මිලට ගන්න පටන් ගන්නවා. කලින් වගේමයි නේ. එහෙනම් බටර් කකා හිටපු අයගෙන් කොටසක් දැන් මොනා කණ්ඩ යනවද? ඔක්කොමල යන්නේ නැති වෙන්න පුළුවන්. සමහර මිනිස්සු බටර් වල මිල වැඩි වුණත් යම් කිසි ප්‍රතියක් බටර් කනවාම තමයි. බටර් වල ඉල්ලුම බිඳුවක් වෙන්නේ නැහනේ. මිනිස්සු යම් කිසි බටර් ප්‍රමාණයක් කොයි වෙලෙත් කනවා. නමුත් බටර් කකා හිටපු මිනිස්සුන්ගෙන් යම් ප්‍රමාණයක් දැන් මාගරින් කණ්ඩ යනවා. මොකද බටර් හෙවත් සලකා බලන භාණ්ඩයේ මිල වැඩි ඊට සාපේක්ෂව මාගරින් හෙවත් ආදේශන භාණ්ඩයේ මිල අඩුයි. ඒ නිසා මිල වැඩි භාණ්ඩයේ හිටන් මිල අඩු භාණ්ඩයට මෙහෙ ඉඳන් මෙහෙට කලින් මතකද කොහොමද උනේ? ආදේශන භාණ්ඩයේ වෙච්ච මාගරින් වල ඉඳන් බටර් වලට. නමුත් දැන් අනිත් පැත්තට මොකද්ද? බටර් වල ඉඳන් මාගරින් වලට මිල අඩු භාණ්ඩයට පාරිභෝගිකයෝ යනවා. අපි හිතමු මේක 2000ක් වුණා කියලා. මම හිතලා දැම්මේ හොඳේ. කිසිම සූත්‍රයක් හෝ එහෙම තර්කයක් පදනම් කරගෙන නෙමෙයි නිකන් හිතලා දැම්මේ. එහෙනම් අනේ අර කතාවමයිනේ. මොකද්ද? සාපේක්ෂව මිල වැඩි සලකා බලපු භාණ්ඩයේ ඉඳලා සාපේක්ෂව මිල අඩු ආදේශන භාණ්ඩයේ වෙනකම් පාරිභෝගිකයෝ මාරු වුණා. ඕක තමයි ආදේශන ප්‍රතිවිපාකයේ දෙවෙනි පැත්ත. නේ ආදේශන ප්‍රතිවිපාකයේ කියන එක දෙපැත්තටම ක්‍රියාත්මක වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයට සාපේක්ෂව අඩු වුණොත් මොකද වෙන්නේ කියලා ඒ කියන කොටසදී කතා කරා. දැන් කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයේ මිලට සාපේක්ෂව වැඩි වුණොත් මොකද වෙන්නේ? දෙපැත්තම ඔයා තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ටක් ගාලා බලමු. අර පොයින්ට්ස් තුන ආපහු අනිත් පැත්තට දීලා තියෙනවා. බලන්න කියන එක. ආදේශන ඔයා දැන් එක පැත්තක් තේරුම් ගත්තනම් උසස් පෙළ ළමයි කියන්නේ පොඩ්ඩක් තාර්කික ටිකක් ලොකු ළමයිනේ මොලේ තියෙන්න දෙපයි නේ. එක පැත්තක් තේරුම් ගත්තනම් අනිත් පැත්ත ඒ විදියටම අනිත් පැත්ත ගහලා ලියන්න පුළුවන් වෙනුනේ. අපි ඉගෙන ගන්න කාලේ අපි පාඩම් කරේ එක පැත්තයි. හේතුව ඒකම බොහොම පරිස්සමින් පැහැදිලිව අනිත් පැත්ත හරවලා ලියන්නයි තියෙන්නේ. අනිත් පැත්තට ලියනකොට. එහෙනම් අපේ B කොටස පේනවනේ. සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීමකදී කලින් ඒ කොටසේ තිබ්බේ සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමක්. දැන් කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීමකදී මොකද වෙන්නේ? බලන්න කියනවා ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරව පවතින විට සුපුරුදු පරිදි මෙයා ස්ථාවරයි. සලකා බලන භාණ්ඩයේ මිල ඒ කියන්නේ බටර් මිල ආදේශන භාණ්ඩයට සාපේක්ෂව මොනවා වෙනවද? ඉහළ යනවා. සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයේ මිලට සාපේක්ෂව දැන් වැඩි. එහෙනම් දැන් මොකද වෙන්නේ? එනම් මේක මාර්ගුයි අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩයේ මිලට වඩා වැඩි කියන එක අපිට කියන්න පුළුවන් සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල වැඩි. සාපේක්ෂව සංසන්දනය කරාම සලකා බලන භාණ්ඩයේ මිල වැඩි කියලා එක සැරේ කියන්න පුළුවන්. සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල ඉහළ යාම නිසා අන්න සලකා බලන භාණ්ඩය මිලට ගන්නවාට වඩා ආදේශන භාණ්ඩය මිලට ගන්න එක වාසි. බටර් කියන සලකා බලන භාණ්ඩය මිලට ගන්නවට වඩා මාගරින් කියන ආදේශන භාණ්ඩය මිලට ගැනීම වාසි. දෙවෙනි පොයින්ට් එක. මේ නිසා සලකා බලන භාණ්ඩය මිලට ගන්නා පාරිභෝගිකයන් එම භාණ්ඩය මිලට ගැනීම අතහැර ආදේශන භාණ්ඩය මිලට ගන්න පටන් ගන්නවා. මේ සලකා බලන භාණ්ඩයේ පිට ගත්තු කට්ටිය දැන් යනවා ආදේශන භාණ්ඩයේ පැත්තට, මිල අඩු භාණ්ඩයේ පැත්තට. එහෙනම් අවසාන නිගමනය ඒ නිසා මේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. දැන් පොඩි කතාවක් නේ. දැන් ළමයෙක් අහයි සර් මෙහෙ ඉඳන් මෙහෙට, ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ ඉඳන් ආදේශන භාණ්ඩයට පාරිභෝගිකයෝ යනකොට ඒ ආදේශන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ නැද්ද?
වැඩි වෙනවා. හැබැයි අපි කතා කරා අපි හැමතිස්සෙම වද වෙන්නේ අපි හැමතිස්සෙම අධ්‍යයනය කරන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියන එක විතරයි. ඒ නිසා පාරිභෝගිකයෝ මෙහෙ ඉඳන් මෙහෙට යද්දි එයාගේ ඉල්ලුම වැඩි වෙනවා. එහෙ ඉඳන් මෙහෙට වෙද්දි එයාගේ ඉල්ලුම වැඩි අඩු වෙනවා. එයාගේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා ලියන්න එපා කවදාවත්. අන්න වැදගත්. මොකද්ද? ආදේශන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා කවදාවත් ලියන්න එපා. එපා ගොම ආයි ලියන්න එපා. නේ? ඇයි? අපි කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම ගැන විතරයි. ආදේශන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා ලියන්න එපා. පැහැදිලිද? ඒ නිසා අපි කියන්නේ සලකා බලන භාණ්ඩයේ ඉඳන් ආදේශන භාණ්ඩයට පාරිභෝගිකයෝ ඇදිලා ගියාම එයාගේ ඉල්ලුම වැඩි වෙන එක ඇත්ත. නමුත් අපිට වැඩක් නැහැ. අපි ලියන්නේ මෙයාගේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. පැහැදිලිනේ? එහෙනම් ආයි ටක් ගාලා වීඩියෝ එක නවත්තලා රූල් 5ක් අරගෙන මේ ටික ලියා ගන්න. මේක මේ ඊතල දාලා කොටු දාලා ඒ විදිහටම ලියා ගන්න වීඩියෝ එක නවත්තලා. හරි. ඊට පස්සේ මේකට යටින් අපි මොනා කරනවද? මේ අර ලියපු පොයින්ට්ස් තුන අර උඩ ලියපු පොයින්ට්ස් තුනම බටර් සහ මාගරින් කියන පද දෙක යොදාගෙන අපේ උදාහරණය යොදාගෙන පැහැදිලි කරනවා. ටක් ගාලා බලමු. නේ? එයා ලියන්න මෙහෙම. පළවෙනි පොයින්ට් එක. ආදේශන භාණ්ඩය වූ මාගරින් මිල ස්ථාවරව පවතින විට ආදේශන භාණ්ඩය වූ මාගරින් මිල ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩය වූ බටර් මිල මාගරින් වලට සාපේක්ෂව ඉහළ යයි. සුපුරුදු පරිදි අර මාගරින් වලට සාපේක්ෂව කියලා ලියපු කෑල්ල highlight කරන්න. ඒකටමයි ලියන්නේ. ඒකටමයි. එම නිසා බටර් මිලට ගන්නවාට වඩා මාගරින් මිලට ගැනීම වාසිදායක වේ. රූලක් කරලා ඊළඟ පොයින්ට් එක. මේ නිසා සලකා බලන භාණ්ඩය වූ බටර් මිලට ගන්නා පාරිභෝගිකයන්ද ආදේශන භාණ්ඩය වූ මාගරින් මිලට ගැනීමට පටන් ගනී. අවසාන පොයින්ට් එක රූලක් කරලා. මේ නිසා සලකා බලන භාණ්ඩයේ වූ බටර් වල ඉල්ලුම් ප්‍රමාණය පහළ යයි. හරිනේ. අවසානයේදී ඔය කොටු දෙකක දීලා තියෙන්නේ සාරාංශය. නම් මට ඒ කොටු වලට උඩින් ලියා ගන්න පුළුවන් සාරාංශය කියලා. මොකද්ද? මොන සාරාංශයද? මේ ආදේශන ප්‍රතිවිපාකය කියලා අපි කතා කරපු අතිශයින්ම වැදගත් මාතෘකාවේ සාරාංශය තමයි මේ දීලා තියෙන්නේ. නේ? මුලින්ම කතා කරලා තියෙනවා මිල සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට මොකද වෙන්නේ කියලා. ඊළඟට කතා කරලා තියෙනවා සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා. තේරුණානේ? ඒ දෙක කියවලා බලන්න. ඔය අපි A කොටස සහ B කොටස කියලා කතා කරපු කොටස් දෙක සාරාංශගතව තමයි ඒ කොටු ඇතුලේ දාලා තින්නේ. ඒවත් කියවන්න අතිශය වැදගත්. පැහැදිලිනේ? එහෙනම් අපේ මාතෘකාව මොකද්ද? ආයි පොඩ්ඩක් මතක් කරොත් ඉල්ලුම් නීතිය ඇති වෙන්න හේතු. අපේ මාතෘකාව ඉල්ලුම් නීතිය ඇති වෙන්න හේතු. එතනදී අපි කිව්වා
ඉල්ලුම් නීතිය ඇතිවෙන්න හේතු දෙකක් බලපානවයි කියලා. ඉල්ලුම් නීතිය ඇතිවෙන්න හේතු දෙකක් බලපානවයි කියලා. එක හේතුවක් තමයි මොකද්ද? එක හේතුවක් තමයි ආදේශන ප්‍රතිවිපාකය. ඒක අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. පැහැදිලිද? ඊළඟට ආදායම් ප්‍රතිවිපාකය. මෙහෙම ලියමුකෝ, මුලින්ම තියෙනවනේ නිර්වචනයක්. මෙහෙම ලියන්න. සලකා බලන භාණ්ඩයක මිල හැර සලකා බලන භාණ්ඩයක මිල හැර එහි ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පවතින විට අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා පාරිභෝගිකයන්ගේ මූර්ත මෙන්න බෝඩ් එකේ තියෙනවා පාරිභෝගිකයන්ගේ මූර්ත ආදායම සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා පාරිභෝගිකයන්ගේ මූර්ත ආදායම වෙනස් වීම මත පාරිභෝගිකයන්ගේ මූර්ත ආදායම වෙනස් වීම මත සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවන බලපෑම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවන බලපෑම ආදායම් ප්‍රතිවිපාකයයි. ආදායම් ප්‍රතිවිපාකයයි. රයිට්. එහෙම කිව්වට තේරෙන්නේ අපි හිමීට බලමු නේ. මෙතනට යන්න කලින් මොකද්ද මේ මූර්ත ආදායම කිව්වේ? ආර්ථික විද්‍යාවේදී ආදායම ගැන කතා කරද්දී සංකල්ප දෙකක් තියෙනවා මේ. එකකට අපි කියනවා නාමික, එහෙම නැත්නම් මුදල් ආදායම. නාමික ආදායම, එහෙම නැත්නම් මුදල් ආදායම කියලා. අනිත් එකට අපි කියනවා මූර්ත ආදායම කියලා. මෙහෙමයි තේරුම් ගන්න. මේ දෙක තේරුම් ගන්න එක හරි වැදගත්. හරි? නාමික ආදායම හෙවත් මුදල් ආදායම කියන්නේ මිනිස්සෙගේ ආදායම, පාරිභෝගිකයන්ගේ ආදායම යම්කිසි මුදල් ලේඛකයකින් ප්‍රකාශ කරාම. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ මිනිස්සුන්ගේ ආදායම ප්‍රකාශ කරන්නේ රුපියල් වලින්නේ. උදාහරණයක් විදිහට මිනිස්සෙගේ මාසික ආදායම රුපියල් ලක්ෂයයි කිව්වොත් ඒකට අපි කියන්නේ මොන ආදායමද? නාමික ආදායම, එහෙම නැත්නම් මුදල් ආදායම. ආදායම කොච්චරක් මුදලින් ලැබෙනවද? මුදල් ආදායම. ඇමරිකානු මිනිස්සෙක් කිව්වොත් මාසෙකට යාගේ ආදායම ඩොලර් 3000යි කියලා. ඒක මොකද්ද? නාමික, එහෙම නැත්නම් මුදල් ආදායම. ඇයි ඒ කියලා තියෙන්නේ? යාගේ ආදායම මුදල් ලේඛකයක් පාවිච්චි කරලා. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කිව්වොත් එයාගේ මාසික ආදායම ස්ටර්ලින් පවුන් 2000යි කියලා. ඒක යාගේ නාමික හෙවත් මුදල් ආදායම. ඇයි එහෙම වෙන්නේ? නාමික ආදායම හෙවත් මුදල් ආදායම කියන්නේ අපේ ආදායම රුපියල් සත වලින්, එහෙම නැත්නම් මුදල් ඒකකයකින්. දැන් ශ්‍රී ලංකාවේ නිසා අපි රුපියල් සත පාවිච්චි කරනවා ඉස්සරහට. නමුත් ඕනෑම මුදල් ඒකකයක් පාවිච්චි කරලා ආදායම ප්‍රකාශ කරොත් ඒකට අපි කියනවා මොකක් කියලාද? නාමික ආදායම. එහෙනම් අපි හිතමු නාමික ආදායම, මුදල් ආදායම රුපියල් ලක්ෂයයි කියලා. මිනිස්සෙගේ නාමික ආදායම, මුදල් ආදායම රුපියල් ලක්ෂයයි කියලා. පුතේ සහල් කිලෝග්‍රෑම් එකක්, සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 නම්, සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 නම් මේ රුපියල් ලක්ෂය වියදම් කරලා, ඔන්න හොඳට බලන්න මොකද්ද රුපියල් ලක්ෂය කිව්වේ? මොකද්ද?
නාමික ආදායම මුදල් ආදායම. අන්නේ නාමික ආදායම වැය කරලා මුදල් ආදායම වැය කරලා රුපියල් 100 හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්ද? ඔයාලට අග්ගාල ගන්න හදලා කියයි හාල් කිලෝ 1000ක් ගන්න පුළුවන් කියලා. අන්න බලන්න. නාමික ආදායම වියදම් කරලා ආදායම වැය කරලා කොපමණ භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්ද කියන එකට අපි කියනවා මොන ආදායම කියලාද? මූර්ත ආදායම කියලා. ඒ නිසා මූර්ත ආදායම කිව්වම රැවටෙන්න එපා. පස්සේ ගැඹුරෙන් ආර්ථික විද්‍යාව 12 වසරේ අන්තිම පාඩම් 13 වසරේ පාඩම් වලදී මූර්ත ආදායම කියන එකත් අපි රුපියල් වලින් ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. පස්සේ දැනට තාම ඔයා 12 වසරේ පාඩම් ඉගෙන ගන්න. ඒ නිසා මෙතනදී මේ සාකච්ඡාවේදී අපි මූර්ත ආදායම කියලා කියන්නේ රුපියල් සතාගයකට නෙමෙයි. ඔන්න මූර්ත ආදායම යනු මුදල් ප්‍රමාණයක් නෙමෙයි, රුපියල් හෝ ශත ප්‍රමාණයක් නෙමෙයි. එහෙනම් මොකද්ද මූර්ත ආදායම කියන්නේ? නාමික ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. මොකද්ද? නාමික ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට තමයි අපි මොන ආදායම කියන්නේද? මූර්ත ආදායම කියලා කියන්නේ. ඉස්සරහට උදාහරණ දෙනකොට ඔක තව පැහැදිලි කරනවා. ඒ තියෙන ඔය ඉලපු නිර්වචනයට යටින් දීලා මූර්ත ආදායම යනු මුදල් ආදායම. එහෙම නැත්නම් නාමික ආදායම වැය කොට වියදම් කරලා මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. පේනවනේ? එහෙමයි කියන්නේ අපේ නාමික ආදායම වැය කරලා නේ රුපියල් ලක්ෂයක් වෙච්ච නාමික ආදායම වැය කරලා රුපියල් 100කට විකුණන හාල් කිලෝග්‍රෑම් 1000ක් මිලදී ගන්න පුළුවන්. එහෙනම් මං කියනවා මගේ මූර්ත ආදායම 1000යි. හොඳට තේරුම් ගන්න. මූර්ත ආදායම කියලා කියන්නේ භාණ්ඩ ප්‍රමාණයක් මිසක් රුපියල් සත ගාණක් නෙමෙයි. මූර්ත ආදායමක් කියන්නේ භාණ්ඩ ප්‍රමාණයක් මිසක් රුපියල් සත ගාණක් නෙමෙයි. ඒ නිසා අර මූර්ත ආදායම යනු මුදල් ආදායම එහෙම නැත්නම් නාමික ආදායම වැය කොට මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. එනම් මුදල් ආදායමේ මොන ශක්තියද? ක්‍රය ශක්තිය. අපි මේ පාඩම කතා කරද්දිම කතා කරා පටන් ගනිද්දිම ක්‍රය ශක්තිය කිව්වේ මොකද්ද? අපි ගාව තියෙන මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් අපිට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවාද කියන එක. එතනම පොඩ්ඩක් පැන්සලක් අරගෙන ලියාගන්න. මෙය සෑම විටම නැත්නම් මේ බොහෝ විට රුපියල් අගයක් ලෙස නොව මෙය බොහෝ විට රුපියල් අගයක් ලෙස නොව භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ලෙස ප්‍රකාශ කරයි. මෙය බොහෝ විට රුපියල් අගයක් ලෙස නොව භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ලෙස ප්‍රකාශ කරයි. ඒ කාරණෙත් ලියලා තියාගන්න. හරිනේ? හරි පුතේ. එහෙනම් අර ආදේශන ප්‍රතිවිපාකයේ වගේම තමයි ආදායම් ප්‍රතිවිපාකයේ කරුණු දෙකක් තියෙනවා, පැති දෙකක් තියෙනවා. අපි උදාහරණයකින්ම කතා කරමු. එතකොට ඔයාට මේක පැහැදිලිව තේරෙයි. හරි? එහෙනම් මේ බලන්න මේ. ඔන්න මම ගන්නවා මගේ සලකා බලන භාණ්ඩය. මම ගන්නවා සහල්. සලකා කලින් වගේම පොඩි chart එකක්. සලකා බලන භාණ්ඩයේ සහල්. සහල් වල මිලයි සහල් වල ඉල්ලුම් ප්‍රමාණයයි. මේ පැත්තට මම ගන්නවා පාරිභෝගික මුදල් ආදායම. පේනවනේ? මොකක්ද ගන්නෙ? මුදල් ආදායම රුපියල් වලින් කීයද කියලායි මම ගන්නෙ. මුදල් ආදායම
රුපියල් වලින් කීයද කියලායි ගන්නෙ. මොකද්ද මුදල් ආදායම කිව්වේ? මිනිස්සෙට ලැබෙන ආදායම රුපියල් හෝ ශත වලින් ප්‍රකාශ කරාම ඒකට කිව්වේ මුදල් ආදායම. අපි මෙහෙම හිතමුකෝ මෙහෙම හිතමු. මිනිස්සයාගේ ආදායම රුපියල් ලක්ෂයයි නම් මිනිස්සයාගේ ආදායම රුපියල් ලක්ෂයයි නම් සහල් කිලෝ එකක් රුපියල් 80යි නම් මිනිස්සයාගේ ආදායම රුපියල් ලක්ෂයයි සහල් කිලෝ එකක් රුපියල් 100 නම් එහෙනම් යාට සහල් කිලෝග්‍රෑම් කොච්චරක් ඉල්ලුම් කරන්න පුළුවන්ද? ආයෙ අර කතාවමයි. අතේ රුපියල් ලක්ෂයක් තියෙනවා නම් හාල් කිලෝ එකක් රුපියල් ලක්ෂය නම් නේ එහෙනම් අපිට කියන්න පුළුවන් සහල් ඉල්ලුම් ප්‍රමාණය 1000. මෙතනදී මං හිතලා නෙමෙයි දැම්මේ. මේ 1000 කොහමද? ලක්ෂය 100ෙන් බෙදලා. ඒ නිසා ඒවා ලියනකොට කොහෙන් හරි එක සටහන් කරගන්න නේ. මිල රුපියල් 100යි සහල් කිලෝග්‍රෑම් එකක මිල පාරිභෝගිකයන්ගේ මුදල් ආදායම රුපියල් ලක්ෂයයි. පාරිභෝගිකයා අතේ රුපියල් ලක්ෂයක් තියෙනවා. ඒ නිසා රුපියල් ලක්ෂයේ වියදම් කරලා රුපියල් 100 ගාන තියෙන හාල් කිලෝ 1000ක් ගන්න පුළුවන්. අපි හිතමු සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණා. කලින් වගේම මුලින්ම අපි කතා කරනවා සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණා. කීය වෙනකන්ද? 80යි. හැබැයි පාරිභෝගිකයාගේ මුදල් ආදායම වෙනස් උනේ නැහැ. පාරිභෝගිකයාගේ මුදල් ආදායම වෙනස් උනේ නැහැ. ඔයා අහයි ඇයි පාරිභෝගිකයාගේ මුදල් ආදායම වෙනස් උනේ නැත්තේ? අර කලින් දීපු උත්තරේම තමයි දෙන්න තින්නේ. අපේ මාතෘකාව මොකද්ද? හැමතිස්සෙම ඔළුවේ තියෙන්න ඕනේ ඒක. අපි කතා කරන්නේ භාණ්ඩයක මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයේ හෙවත් ඉල්ලුම් නීතිය ඇති වෙන්න හේතු. ඉල්ලුම් නීතිය කියලා කියනකොට අපි කතා කරා අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි. ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක ස්ථාවරයි. දැන් ආදායමත් ඉල්ලුමට බලපානවා. පස්සේ ඒක කතා කරනවා. හැබැයි මෙතනදී අපි කතා කරනකොට ආදායම වෙනස් වෙන්න බෑ. ඇයි? අපේ ඉල්ලුම් නීතිය ගැනයි අපි කතා කරන්නේ. ඉල්ලුම් නීතිය අනුව සලකා බලන භාණ්ඩයේ මිල හැර ඉතුරු සියලුම සාධක ස්ථාවරයි. ඒ නිසා ඒ කතාව අමතක කරන්න එපා. හැමතිස්සෙම මේ පැත්තට ගන්න සාධකයේ කොටුවක් ඇඳලා පෙන්වන්නේ ඒකයි ස්ථාවරයි කියලා. මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල හැර ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි කියලා පෙන්වනවා. අනේ දැන් මේ බලන්න. රුපියල් ලක්ෂයක් උපයපු පාරිභෝගිකයට හාල් කිලෝ එකක් රුපියල් 100ක් තියෙද්දි කිලෝග්‍රෑම් 1000ක් ගන්න පුළුවන්. දැන් උපයන මුදල වෙනස් වුණේ නැහැ. රුපියල් ලක්ෂයක් වුණාට උපයන මුදල වෙනස් වුණේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? එයාට දැන් සහල් කිලෝග්‍රෑම් එකක් ගන්න පුළුවන් රුපියල් 80කට. එහෙනම් ලක්ෂයක් කියන මුදල වෙනස් වුණේ නැති වුණාට හාල් කිලෝ එකක මිල අඩු වෙච්ච නිසා දැන් එයාට ගන්න පුළුවන් කලින්ට වඩා වැඩි සහල් ප්‍රමාණයක්. සහල් කිලෝ 1250ක් එයාට මිලදී ගන්න පුළුවන්. පැහැදිලිද මං කියන දේ? තේරුණාද නේ? 1250යි නේද? ඔව් 1250ක් මිලදී ගන්න පුළුවන්. එහෙනම් මෙහෙම බලන්න මේ ආයි කියනවා. මොකද්ද? පාරිභෝගිකයාගේ මුදල් ආදායම වෙනස් වුණේ නැහැ. මුදල් ආදායම වෙනස් වුණේ නැහැ. මුලින්ම තිබ්බ මුදල් ආදායම ලක්ෂයක්. ඒ මුදල් ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් හාල් කිලෝ 1000ක්. ඔයාට මතකද? මුදල් ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් ප්‍රමාණයට අපි කිව්වා මොන ආදායම කියලාද? මූර්ත ආදායම කියලා. ලක්ෂයේ වියදම් කරලා රුපියල් 100 ගානේ කිලෝ 1000ක් ගන්න පුළුවන් කියන්නේ
මූර්ත ආදායම කිලෝග්‍රෑම් 1000යි. අපි කිව්වා ඒක යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් විදිහටයි ප්‍රකාශ කරන්නේ. දැන් මොකද වෙන්නේ? අතේ තියෙන සල්ලි ටික වෙනස් වුණේ නැහැ. අතේ තියෙන සල්ලි ටික වෙනස් වුණේ නැහැ. හැබැයි භාණ්ඩයේ මිල අඩු වුණාමි. සලකා බලන භාණ්ඩයේ මිල රුපියල් 80 වෙනකන් අඩු වුණා. එහෙනම් අතේ තියෙන සල්ලි ටික වෙනස් වුණේ නැතත්, ලැබෙන ආදායම වෙනස් වුණේ නැතත්, භාණ්ඩයේ මිල අඩු වුණොත් සරල ගණිතය අපිට තේරෙනවා දැන් වෙනදට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය හෙවත් මූර්ත ආදායම දැන් වැඩි වෙලා තියෙනවා. කීයක් වෙනකන්ද? කිලෝග්‍රෑම් 1250ක් වෙනකන්. අන්න හරි වැදගත්. පැහැදිලිනේ? වැඩි වෙන්නේ මුදල් ආදායම නෙමෙයි. වැඩි වෙන්නේ මූර්ත ආදායම. හෙවත් ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි වැඩි වෙන්නේ. පැහැදිලිද? පස්සේ ඔවා අතිශයින්ම වැදගත්. පැහැදිලිද මං කියන දේ? එහෙනම් නේ ඔක අපි සරල කතාවක් නෙමෙයි කියන්නේ නේ. ඔයාගේ සාක්කුවේ රුපියල් 500ක් තියෙනවා නම් රෝල්ස් එකක් රුපියල් 50යි නම් සාක්කුවේ රුපියල් 500ක් තියෙනවා නම් කෑම කඩේක රෝල්ස් එකක් රුපියල් 50යි නම් ඔයාට රෝල්ස් 10ක් කන්න පුළුවන් නේ ඕන්න. හැබැයි ඔයාගේ අතේ තියෙන මුදල වෙනස් නොවි අන්න ඔයාගේ මුදල් ආදායම වෙනස් වෙන්නේ නැහැ. අතේ තියෙන මුදල වෙනස් නොවි රෝල්ස් එකක් රුපියල් 20ක් වුණොත් කලින් රෝල්ස් එක රුපියල් 50යිනේ. දැන් රෝල්ස් එකක් රුපියල් 20ක් වුණොත් කලින් රෝල්ස් 10ක් කාපු එක්කෙනාට දැන් රෝල්ස් 25ක් කන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ආදායම වැය කරලා මිලට ගත්තු ප්‍රමාණය හෙවත් මූර්ත ආදායම වැඩි වුණා. අතේ තිබ්බ රුපියල් 7 ගාන මුදල් ආදායම වෙනස් වුණේ නැහැ. හැබැයි මුදල් ආදායම වෙනස් නොවුනට භාණ්ඩයේ මිල අඩු වෙච්ච නිසා ඒ ආදායම වැය කරලා වෙනදට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. පැහැදිලිනේ? තේරුණාද? දැන් වෙළඳ පොලේ තියෙන භාණ්ඩවල මිල එක සැරේ අඩු වීගෙන ගියොත් අපේ පඩිය වැඩි වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ නැහැ. ඇයි? මේ තියෙන පඩියෙම වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් කණ්ඩ බොණ්ඩ අඳින්න පුළුවන්. ඇයි? අපේ පඩිය අපේ මුදල් ආදායම එහෙම්මම තිබ්බත් භාණ්ඩවල මිල අඩු වෙන නිසා අර අපේ ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය හෙවත් මූර්ත ආදායමේ මූර්ත අගය මූර්ත ආදායම වැඩි වෙන නිසා. මම හිතනවා මේක පැහැදිලි ඇති. මේක සරල කතාවක්. එහෙනම් බලන්න මුලින්ම මේ අර ආදායම් ප්‍රතිවිපාකයේත් අපි මේ කතා කරේ එක පැත්තක් විතරයි. ආදායම් ප්‍රතිවිපාකයේත් අපි මේ කතා කරේ එක පැත්තක්. මොකක්ද මේ පැත්ත? සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට ආදායම් ප්‍රතිවිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලයි නේ. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට ආදායම් ප්‍රතිවිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලයි බැලුවේ. ඒකින්ද අපිට අග්ගාලා බලමු. ඔන්න තියෙනවා ඒ කොටස. සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමකදී ආදායම් ප්‍රතිවිපාකය. කලින් වගේමයි පොයින්ට්ස් 3යි පේනවනේ. මම ආදේශන ප්‍රතිවිපාකයේ කතා කරේ පොයින්ට්ස් 3කින්. ආදායම් ප්‍රතිවිපාකයේ කතා කරන්නේ පොයින්ට්ස් 3කින්. නිසා මේ පැය ගණන් මේවා පැහැදිලි කරාට ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියට පැය ගණන් මේවා පැහැදිලි කරාට මේවා ලියනකොට සරලව අදාළ පොයින්ට් එකට අහන දේ විතරක් ලියන්න ඕනේ. භාණ්ඩයේ කරුණු 3 කියවනකම මේක බලමු. ඔන්න අපිට කියනවා පළවෙනි පොයින්ට් එක. මුදල් ආදායම ස්ථාවරව පවතින විට පේනවනේ. මුදල් ආදායම ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල පහළයයි. මෙන්න පහළ ගියා. සලකා බලන භාණ්ඩයේ මිල පහළයයි. එවිට මුදල් ආදායම වැය කොට මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය ඉහළයයි. කලින් ලක්ෂයෙන් ගන්න පුළුවන් ඉනෝ කිලෝ 1000යි. දැන් ලක්ෂය වෙනස් වුන් නැති වුණාට දැන් ඒ ලක්ෂයෙන්ම කිලෝ 1250ක් ගන්න පුළුවන්. මුදල් ආදායම වැය කරලා
ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය ඉහළ ගියා. එහෙනම් මොකද්ද? එනම් මුදල් ආදායමේ මොනාගේද? මූර්තාගය ඉහළ යනවා. මූර්තාගය හෙවත් මූර්ත ආදායම කිව්වේ මොකද්ද? මේකට මූර්තාගය කියන්නත් පුළුවන්. නමුත් වඩා හොඳයි මූර්ත ආදායම කියන එක. නේ මූර්ත අගය නේ මුදල් ආදායමේ මූර්ත අගය කිව්වේ ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවයි කියන එකයි. දෙවෙනි පොයින්ට් එක එවිට පාරිභෝගිකයන්ට තම ආදායම වැය කොට සලකා බලන භාණ්ඩයෙන් කලින්ට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. අනේ ඒ නිසා අවසාන නිගමනය සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා කියන එකයි. කලින් වගේමයි රූල් 5ක් ගන්න. 1 2 3 4 5 අරගෙන රූල් 5ක් අරගෙන මම මේ දාලා තියෙන ඊතල ධනරින ලකුණු ඔක්කොම කොටු ඇඳලා ටක් ගාලා වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. මේව එපා යට කෑලි එපා නේ. රූල් වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. ලියාගත්තට පස්සේ යටින් පළවෙනි පොයින්ට් එක ලියාගත්තට පස්සේ යටින් පළවෙනි පොයින්ට් එක අපිට කියනවා මොකද්ද? මෙහෙම ලියමු. දැන් අර මොකද වෙන්නේ? අර අපේ නෝට් එක විදියට ටියුට් එකේ print කරලා තිබ්බ points තුන දැන් අපි අපේ භාෂාවෙන් ලියනවා. මෙහෙම ලියන්න. මුදල් ආදායම රුපියල් ලක්ෂයක් ලෙස නොවෙනස්ව පවතින විට මුදල් ආදායම රුපියල් ලක්ෂයක් ලෙස නොවෙනස්ව පවතින විට සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 සිට රුපියල් 80 දක්වා අඩුවේ. රුපියල් 100 සිට රුපියල් 80 දක්වා අඩුවේ. ඒක තමයි ලියන්නේ. එවිට මුදල් ආදායම වැය කොට මිලට ගත හැකි සහල් ප්‍රමාණය මුදල් ආදායම වැය කොට මිලට ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 සිට කිලෝග්‍රෑම් 1250 දක්වා ඉහළ යයි. කිලෝග්‍රෑම් 1000 සිට කිලෝග්‍රෑම් 1250 දක්වා ඉහළ යයි. ඔය තමයි පළවෙනි පොයින්ට් එකේ ඔක්කොම. රූල් එක කරලා ඊළඟ පොයින්ට් එක මේ නිසා පාරිභෝගිකයන් හට තම මුදල් ආදායම වැය කොට පෙරට වඩා වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමේ හැකියාව ලැබේ. පාරිභෝගිකයන් හට තම මුදල් ආදායම වැය කොට පෙරට වඩා වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමේ හැකියාව ලැබේ. අවසාන පොයින්ට් එක එම නිසා සලකා බලන භාණ්ඩය වූ සහල්වල ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම කියලා එහෙම ලියන්න එපා. එම නිසා සලකා බලන භාණ්ඩය වූ සහල්වල ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යයි. හරි. දැන් ඉතින් නේ මේවා අතිශය සරල කතානේ. මොකද වෙන්නේ? මේකම අනිත් පැත්තට කතා කරන්න පුළුවන්. මේ කතා කරේ සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොටනේ. දැන් ඒ ලෙවල් ළමෙක් ඉදිරියට මේ රටාව අහුවෙලා තියෙන්න එපේ. ආදේශන ප්‍රතිපාකයත් අපි පැති දෙකකට කතා කරා. සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීම සහ වැඩිවීම. ආදායම් ප්‍රතිපාකයත් අපි සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීම කතා කරා. දැන් කතා කරන්නේ වැඩිවීම. එහෙනම් බලන් ඉන්න මේ අර කතාවමයි. මොකද්ද කතාව?
දැන් මම කතා කරේ මිල අඩුවීමනේ. ඔන්න අපි කතා කරන්න යනවා මිල වැඩිවීමක් ගැනමි. සලකා බලන භාණ්ඩයේ වෙච්ච සහල් කිලෝග්‍රෑම් එකක මිල අපි හිතමු මිල රුපියල් 125 වෙනකම් වැඩි වුණා කියලා. 125යි. එහෙනම් දැන් මොකද වෙන්නේ? ලක්ෂයක් වියදම් කරලා හාල් කිලෝ 1000ක් ගත්ත මිනිස්සයාට ඒ ලක්ෂයම වියදම් කරලා. මොකද ලක්ෂය වෙනස් වුණේ නැහැ. මිල හැර අනිකුත් සාධක ස්ථාවර නිසා මුදල් ආදායම වෙනස් වුණේ නැහැ. ලක්ෂයක් වියදම් කරලා සහල් කිලෝ 1000ක් ගත්ත මිනිස්සයාට දැන් ඒ ලක්ෂයම වියදම් කරලා රුපියල් 125 ගානේ ගන්න පුළුවන් සහල් කිලෝ 800ක් විතරයි. ආයේ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය මොනවා වුණාද? අඩු වුණා. අන්න මොකද උනේ නේ? කලින් ලක්ෂයක් වියදම් කරලා රුපියල් 100 ගානේ කිලෝ 1000ක් මූර්ත ආදායම සහල් කිලෝ 1000යි. හැබැයි මුදල් ආදායම වෙනස් වුණේ නැති වුණාට භාණ්ඩේ මිල වැඩි වෙච්ච නිසා දැන් මේ ආදායම වැය කරලා ගන්න පුළුවන් කලින්ට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයක් විතරයි නේ. ආයෙ අර සරල උදාහරණයකට ගියොත් ඔයාගේ සාක්කුවේ රුපියල් 500ක් තියෙනවා. රෝල්ස් එකක් රුපියල් 50 නම් ඔයාට රෝල්ස් 10ක් කන්න පුළුවන්. සාක්කුවේ තියෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඔයාගේ මුදල් ආදායම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රෝල්ස් එකක් රුපියල් 100ක් වුණොත් දැන් කන්න පුළුවන් රෝල්ස් 5යි. ඇයි? ඔයාගේ ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මොනවා වුණාද? අඩු වුණා. ඔයාගේ අතේ තිබ්බ සල්ලි ගාන හෙවත් මුදල් ආදායම වෙනස් වුණේ නැති වුණාට වෙළඳ පොලේ භාණ්ඩ මිල වැඩි වුණා. ඒ නිසා ඔයා ගාව තිබ්බ සල්ලි වලින් දැන් කලින්ට වඩා අඩු ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්. අතිශය සරලයි. රූල් 5ක් අරගෙන මොනා කරන්නද නේ? ඔය තියෙන පොයින්ට්ස් තුනක් කියලා අපි එකත් කියවලා බලමු. මුදල් ආදායම ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ යනවා. මේ මුදල් ආදායම ස්ථාවරයි. සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ ගියා. එවිට මුදල් ආදායම වැය කොට මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය පහළයයි. ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ආදායමේ මූර්තාගය පහළයයි. එවිට පාරිභෝගිකයන්ට තම ආදායම වැය කොට සලකා බලන භාණ්ඩයෙන් කලින්ට වඩා අඩු ප්‍රමාණයක් තමයි මිලට ගැනීමේ හැකියාවක් තියෙන්නේ. වැඩි ප්‍රමාණයක් නෙමෙයි. එවිට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය පහළයයි. වීඩියෝ එක නවත්තලා රූල් 5ක් අරගෙන මේ උඩ කොටස ලියා ගන්න. යට තියෙන ඒවා මුකුල් ලියන්න එපා. උඩ කොටස ලියා ගන්න ටක් ගාලා. හරි. එහෙනම් දැන් මොකද වෙන්නේ? ටක් ගාලා එකට යටින් අර පොයින්ට්ස් තුන ලියාගමු. පළවෙනි පොයින්ට් එක මෙහෙම ලියන්න. මුදල් ආදායම රුපියල් ලක්ෂයක් ලෙස නොවෙනස්ව පවතින විට මුදල් ආදායම රුපියල් ලක්ෂයක් ලෙස නොවෙනස්ව පවතින විට සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 සිට රුපියල් 125 දක්වා වැඩි වේ. සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 සිට රුපියල් 125 දක්වා වැඩි වේ. එවිට මුදල් ආදායම වැය කොට මිලට ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 සිට කිලෝග්‍රෑම් 800 දක්වා පහළයයි. කිලෝග්‍රෑම් 1000 සිට කිලෝග්‍රෑම් 800 දක්වා පහළයයි. හරි. ඒ පළවෙනි පොයින්ට් එක. ඊළඟට දෙවෙනි පොයින්ට් එක. මේ නිසා පාරිභෝගිකයන් හට තම මුදල් ආදායම වැය කොට මිලදී ගත හැක්කේ. මේ නිසා පාරිභෝගිකයන් හට
තම මුදල් ආදායම වැය කොට මිලදී ගත හැක්කේ පෙරට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයකි. මේ නිසා පාරිභෝගිකයන්ට තම මුදල් ආදායම වැය කොට මිලදී ගත හැක්කේ පෙරට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයකි. අන්තිම පොයින්ට් එක රූලක් කරලා එම නිසා සලකා බලන භාණ්ඩය වූ සහල් වල ඉල්ලුම් ප්‍රමාණය සලකා බලන භාණ්ඩය වූ සහල් වල ඉල්ලුම් ප්‍රමාණය පහළයයි. ඉල්ලුම් ප්‍රමාණය පහළයයි. හරි. එහෙනම් පුතේ ආදායම් ප්‍රතිවිපාකයත් ඉවරයි. ආදායම් ප්‍රතිවිපාකයත් ඉවරයි. එතකොට මොකද වෙන්නේ? ඊළඟට අර අන්තිමට අර ආදේශන ප්‍රතිවිපාකයේ වගේම කොටු කිහිපයක් පාවිච්චි කරලා මේ ආදායම් ප්‍රතිවිපාකයේ තිබ්බ සාරාංශය ඔයාලට දීලා තිනවා. මිල වැඩි වෙනකොට ආදායම් ප්‍රතිවිපාකය කොහොමද? මිල අඩු වෙනකොට ආදායම් ප්‍රතිවිපාකය කොහොමද කියලා. පැහැදිලිනේ? තේරුණානේ? එතකොට එතන සාරාංශය කියලා ලියාගෙන හොඳට ඒවත් කියවන්න. අපි ටග් ගාලා යන් ටියුට් එකේ 15 වෙනි පිටුවේ තියෙනවා ප්‍රශ්නයක්. ටියුට් එකේ 15 වෙනි පිටුවේ තියෙනවා ප්‍රශ්නයක්. ඕකේ 2 3 ප්‍රශ්න ඔයා තනියෙන් කරන්න ඕනේ. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකේදී උත්තරේ කියනවා. 2 3 කියන ප්‍රශ්න ඔයා තනියෙන් කරන්න ඕනේ. 1 කියන ප්‍රශ්නෙට අපි දැන් උත්තරේ ලියමු. හරි? අපිට කියනවා පාන් මිල ඉහළ යාම එහි ඉල්ලුම් ප්‍රමාණයට බලපාන ආකාරය ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාක ඇසුරෙන් පහදන්න. බලන්න. ආදේශන ප්‍රතිවිපාකය අපි කතා කරා භාණ්ඩයක මිල ඉහළ යාම පහළ යාම කියන දෙපැත්තටම. හැබැයි මේ ප්‍රශ්නේදී අපිට දෙපැත්තම ඕනේ. අපිට කියන්නේ පාන් මිල ඉහළ ගියොත් ආදේශන ප්‍රතිවිපාකයේ ක්‍රියාත්මක වෙන විදිය කතා කරන්න. ආදායම් ප්‍රතිවිපාකයත් අපි කතා කරා භාණ්ඩයක මිල ඉහළ යාම පහළ යාම කියන කොටස් දෙකටම. හැබැයි මේ අභ්‍යාසයට අපිට මිල පහළ යාම කියන කොටස ඕනේ නැහැ. මොකද අපෙන් අහලා තියෙන්නේ පාන් වල මිල ඉහළ යාම කියන පැත්ත විතරයි. එහෙනම් අපි දෙක පටල ගන්න තු මුලින්ම ගමු. ආදේශන ප්‍රතිවිපාකී කිව්වේ මොකද්ද? මේ කතා කරන්නේ මිල ඉහළ යාමනේ. සලකා බලන භාණ්ඩයේ මිල ඒකේ කාටද? ආදේශන භාණ්ඩයන්ට සාපේක්ෂව ඉහළ ගියොත්. ඒ කියන්නේ පාන් වල මිල පාන් වලට ආදේශකයක් වෙච්ච භාණ්ඩ මොනවාද? පාන් වලට ආදේශන භාණ්ඩ බත් වෙන්න පුළුවන්, ඉන්දියාප්ප වෙන්න පුළුවන්, නේ මොනවා හරි වෙන්න පුළුවන්, නේ ආප්ප වෙන්න පුළුවන්, රොටි වෙන්න පුළුවන්. කොහොම හරි පාන් වල මිල නිකම්ම ඉහළ යනවා නෙමෙයි. ප්‍රශ්නේ දෙන්නේ පාන් මිල ඉහළ යාම වුණාට අපි ආදේශන ප්‍රතිවිපාකයේ කතා කරද්දී අර සාපේක්ෂ මිල වෙනස ගැන කතා කරන්න ඕනේ. එහෙනම් අයි මුලින්ම ලියන්න ඕනේ. මම උත්තරයක් ගොඩනගා ගන්න විදිය අන්තිම උත්තරේ බලමු. නේ මෙහෙම ලියන්න ඕනේ. මේ මේක ලියන්න එපා. දැන් මාත් එක්ක ලියන්න එපා. මම ලියන විදිය පොඩ්ඩක් බලන් ඉන්න. නේ එහෙනම් මම කියනවා මේ බලන්න. පාන් මිල එහි ආදේශන භාණ්ඩවල මිලට සාපේක්ෂව ඉහළ ගිය විට අන්න පාන් මිල එහි ආදේශන භාණ්ඩවලට සාපේක්ෂව ඉහළ ගියාම එතකොට පාන් ගන්න එක පාඩුයි. ඇයි? පාන් වල ගණන් වැඩි වෙනවලු ආදේශන භාණ්ඩවලට වඩා. එහෙනම් අපි කියනවා පාන් මිල එහි ආදේශන භාණ්ඩවල මිලට සාපේක්ෂව ඉහළ ගිය විට පාන් මිලට ගැනීම සාපේක්ෂව අවාසිදායක වේ. පාන් මිලට ගැනීම සාපේක්ෂව අවාසිදායක වේ. එම නිසා පාරිභෝගිකයන් ආදේශන භාණ්ඩ වෙත ඇදී යන අතර එවිට පාන් වල ඉල්ලුම් ප්‍රමාණය කොයි වෙලේවත් ඉල්ලුම කියලා ලියන්න එපා. ඉල්ලුම්
ප්‍රමාණය පහළයයි. අවසානයේ ලියන්න උනේ මෙය ආදේශන ප්‍රතිවිපාකයයි. නැත්නම් උඩින්ම ආදේශන ප්‍රතිවිපාකය කියන මාතෘකාව දාලා මේක ලිව්වත් කමක් නැහැ. එහෙනම් ටක් ගාලා ලියමු. ඔන්න ලියනවා. මොකද්ද? පාන් මිල එහි ආදේශන භාණ්ඩවල මිලට සාපේක්ෂව ඉහළ ගිය විට මම ඉක්මනට කියනවා වීඩියෝ එක නවත්ත ලියා ගන්න. පාන් මිලට ගැනීම සාපේක්ෂව අවාසිදායක වේ. එම නිසා පාරිභෝගිකයන් ආදේශන භාණ්ඩ වෙත ඇදී යන අතර එවිට පාන්වල ඉල්ලුම් ප්‍රමාණය පහළයයි. මෙය ආදේශන ප්‍රතිවිපාකයයි. අපි මිල වැඩි වෙන පැත්ත විතරයි කතා කරන්නේ. ඊළඟට කතා කරනවා ආදායම් ප්‍රතිවිපාකය. ආදායම් ප්‍රතිවිපාකයේදී මොකද වෙන්නේ? පාරිභෝගිකයන්ගේ ආදායම පාරිභෝගිකයන්ගේ මුදල් ආදායම වෙනස් නොවී තියෙද්දී පාන් මිල වැඩි වුණොත් අනේ දැන් අර ආදායමෙන් ගන්න පුළුවන් පාන් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් මූර්ත ආදායම අඩු වෙනවා. මතකයිනේ? ආදායමෙන් ගන්න පුළුවන් පාන් ප්‍රමාණය හෙවත් මූර්ත ආදායම අඩු වෙනවා. මොකද මුදල් ආදායම වෙනස් නොවී තියෙද්දි පාන් වල මිල ගණන් වැඩි වෙනවා. මිනිස්සෙක් දවසටම හොයන්නේ රුපියල් 1000යි. පාන් ගෙඩියක් රුපියල් 50 නම් පාන් ගෙඩි 20ක් ගන්න පුළුවන්. හැබැයි පාන් ගෙඩියක් රුපියල් 100ක් වුණොත් ගන්න පුළුවන් පාන් ගෙඩි 10යි. මොකද අර ආදායම වෙනස් වෙන්නේ නැති නිසා. පැහැදිලි. එහෙනම් ටක් ගාලා ලියනවා මොකද්ද? මුදල් ආදායම නොවෙනස්ව පවතින විට ඔතන මගෙත් එක්කම ලියා ගන්න. මුදල් ආදායම නොවෙනස්ව පවතින විට පාන් මිල ඉහළ ගියහොත් එහිදී ආදායම වැය කොට මිලට ගත හැකි පාන් ප්‍රමාණය පහළයයි. එනම් මූර්ත ආදායම පහළයයි. එනම් මූර්ත ආදායම පහළයයි. එම නිසා පාන් වල ඉල්ලුම් ප්‍රමාණය පහළයයි. මෙය ආදායම් ප්‍රතිවිපාකයයි. හරි වීඩියෝ එක පොඩ්ඩක් එහෙට මෙහෙට කර කර ඔක ලියා ගන්න. පැහැදිලිද? දැන් එහෙනම් ඔයාලට පේනවනේ අපිට කිව්වේ පාන් මිල ඉහළ ගියොත් මොකද වෙන්නේ? අපි දන්නවා අපි මුලින්ම කතා කරා කලින් වීඩියෝ වලදී කතා කරා පාන් මිල ඉහළ ගියාම පාන් වල ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. ඒ තමයි ඉල්ලුම් නීතිය. මෙතන කොකද්ද ඒ කරේ? මිල ඉහළ ගියාම ඇයි ඉල්ලුම් ප්‍රමාණය පහළ යන්නේ? ඉල්ලුම් නීතිය ඇති වෙන්නේ කොහොමද? අර ඉල්ලුම් වක්‍රය වමේ ඉඳන් දකුණට පහළට ඍණ බෑවුමක් ඇති වෙන්නේ කොහොමද කියලයි මේ කතා කරේ. පැහැදිලිනේ? ඉල්ලුම් වක්‍රය ඇයි ඍණ බෑවුමක් තිබ්බේ? මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය නිසා. මොකද්ද මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය කිව්වේ? ඉල්ලුම් නීතියට. ඇයි ඉල්ලුම් නීතිය හටගන්නේ? මෙන්න මේ හේතු දෙක නිසා. ඒ නිසා බොහොම පැහැදිලිව මේ කරුණු තේරුම් ගන්න. අද ඉඳන් මිල ඉහළ යනකොට ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. මිල පහළ යනකොට ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා කියනට අමතරව මොනවා වෙන්න ඕනේද ඔයාට? පුළුවන් වෙන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ කියලා මේ විදිහට හේතුත් එක්ක ලියන්න. හරිනේ? පැහැදිලි. Home of commerce. Commerce for everyone.